සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා පිරිස් කුප්පියට. මේ වීඩියෝ එක යටතේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තාපමිතිය කියන කොටස. එතකොට සුපුරුදු විදියටම මම මුලට මේකේ තීරි කොටස් ටික කරනවා. ඊට පස්සේ මීට අදාළ උදාහරණ ගැටලු ටිකක් මම සාකච්ඡා කරනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා තීරි කොටස් ටික කවර් කරගන්න වගේම ඒ උදාහරණ ගැටලු ටිකත් මම මුලට ගාන දානවා. ගාන දැම්මට පස්සේ ඔයාලා try කරලා ඊට පස්සේ ඒකේ පිළිතුරු සාකච්ඡා බලන්න. එහෙනම් අපි කෙලින්ම යමු පාඩමට. තාපමිතිය කියන පාඩම යටතේ අපි තාප ශක්තිය ගැන කතා කරනවා. හරි? එතකොට අපි දන්නවා තාපය කියන්නේ ශක්ති විශේෂයක්. හරි? එතකොට ඒකට පදාර්ථ තුලින් ගලා යාමේ හැකියාව පවතිනවා. එතකොට තාප ශක්තිය ගලා යන්නේ උෂ්ණත්වය වැඩි තැනේ සිට අඩු තැනට. හරි? හරියට වතුර ගන්නවා වගේ. හරි? එතකොට තාප ශක්තිය උෂ්ණත්වය වැඩි තැනේ සිට අඩු තැනට ගලා යනවා. එතකොට පදාර්ථ තුල තාපය ලෙස ශක්තිය පවතින්නේ නැහැ. හරිද? ඒ වුණාට තාප ශක්තිය පදාර්ථ තුල පවතින්නේ අණුක චාලක ශක්තිය විදියටයි අණුක විභව ශක්තිය විදියටයි. හරි? ඒ කියන්නේ පදාර්ථ තුලින් තාප ශක්තිය ගලා යන්න පුළුවන්. හැබැයි ඒ තුල ගබඩා වෙන්නේ නැහැ ශක්තියක් විදියට. ඒක ගබඩා වෙන්නේ තාප ශක්තිය විදියට නෙමෙයි අණුක චාලක ශක්තිය සහ අණුක විභව ශක්තිය ලෙස. එතකොට පදාර්ථයේ තියෙන අණු පරමාණු වලට අණු පරමාණු තාප ශක්තිය ලබාගෙන පදාර්ථ තුළ තියෙන අණු පරමාණු තාප ශක්තිය ලබාගෙන ඒවායේ චාලක ශක්තිය වැඩි කරගන්නවා. හරි? හිතන්න දැන් ඝන දණ්ඩක් කියලා. දණ්ඩක් නම් ඒක ඇතුළේ තියෙන අණු පරමාණු. හරි? ඒක තාප ශක්තිය ලබාගෙන රත් කරාදී තාප ශක්තිය ලබාගෙන ඒක ඇතුළේ තියෙන අණු පරමාණු කම්පණය වෙන්න පටන් ගන්නවා. හරි? කම්පණය වෙන්න පටන්ගෙන ඒවායේ චාලක ශක්තිය වැඩි කරගන්නවා. ඒතර චාලක ශක්තිය වැඩි වීමත් එක්ක ඒ දණ්ඩේ ඒ කියන්නේ පදාර්ථයේ උෂ්ණත්වය වැඩි වීම සිද්ධ වෙනවා. හරි? ඒතර හොඳට මතක තියාගන්න අණුක චාලක ශක්තිය වැඩි වීමේදී උෂ්ණත්වය වැඩි වෙනවා. තාපය ලබාගෙන අණුක චාලක ශක්තිය වැඩි කරගෙන උෂ්ණත්වය වැඩි කරගන්න. ඒ වගේම ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් කරනවා. හරි? තාප ශක්තිය පිට කරලා අණුක චාලක ශක්තිය අඩු කරගෙන උෂ්ණත්වයත් අඩු කරගන්නවා. එතකොට පදාර්ථයක් සිසිල් වෙද්දී තාපය පිට කරනවා. හරි? පදාර්ථයක් රත් වෙද්දී උෂ්ණත්වය වැඩි වෙනවා. හරි? එතකොට මෙන්න මේ සිද්ධිය අණුක චාලක ශක්තිය යටතේ සිද්ධ වෙනවා. ඊළඟට අණුක විභව ශක්තිය බලද්දී අණුක විභව ශක්තියේදී වෙන්නේ දැන් මෙතනදී දණ්ඩක් හිතන්න ඝන කුට්ටියක් තියෙනවා කියලා. හරි ඝන පදාර්ථයක්. ඒක රත් කරගෙන යද්දි මොකද වෙන්නේ? මුලින් ඒකේ චාලක ශක්තිය වැඩි වෙනවා. හරි තාපය ලබාගෙන චාලක ශක්තිය වැඩි උෂ්ණත්වය වැඩි කරගන්න. වැඩි කරගෙන ඇවිල්ලා එක සීමාවකදී මොකක්ද වෙන්නේ? ඒ ඇතුළේ තියෙන අංශු පරමාණු අංශු මං කියවනේ ඒවා මේ කම්පණය වෙනවා කියලා. කම්පණය වීම වැඩි වෙලා මොකද්ද වෙන්නේ? ඒ අංශු අතර තියෙන බන්ධන බිඳෙනවා. හරි? බන්ධන බිඳෙන්න පටන්ගෙන ඒවායේ විභව ශක්තිය වැඩි කරගන්න මෙයාලා උත්සාහ කරනවා. හරිද? ඒතර විභව ශක්තිය වැඩි කරගෙන මොකද්ද මෙයාලා කරන්නේ? තාපය ලබාගෙන ඝන මාධ්‍යයේ තියෙන ද්‍රව්‍යයක් ද්‍රව බවට දිය වෙන්න පටන් ගන්නවා. හරි? රත් වෙලා එක් අවස්ථාවකදී මොකද වෙන්නේ? ඝන ද්‍රව්‍ය දිය වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ අවස්ථාවට අපි කියනවා මෙයාගේ අවස්ථා විපර්යාසය කියලා. එතකොට ඝන ද්‍රව්‍යයක් ද්‍රව වෙනකොට මොකද වෙන්නේ? එයාගේ විභව ශක්තිය වැඩි කර ගන්නවා. හරි? අංශු අතර තියෙන විභව ශක්තිය යාලා වැඩි කර ගන්නවා. වැඩි වෙනවත් එක්කම දැන් මෙයාට අපි තාපය සපයගෙන ඉන්නවා. ඒ වුණාට මෙතනදී විශේෂත්වය තමයි මේ අවස්ථාවේදී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී පදාර්ථයේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේමයි ඊට පස්සේ ද්‍රව අවස්ථාවටපත් වුණාට පස්සේ මේ අවස්ථාවේ යම් කිසි කාලයක් නියතවම තියෙනවා. මේ අවස්ථාවේ ද්‍රව වුණාට පස්සේ ද්‍රව විදියට අපි මෙයාව රත් කරගෙන යද්දී ආයෙත් මොකද්ද වෙන්නේ? ද්‍රව මාධ්‍යයක් විදියට පදාර්ථයේ අංශු චාලක ශක්තිය වැඩි වෙනවා. මෙයාගේ උෂ්ණත්වය වැඩි කරගෙන යනවා. ඊට පස්සේ වැඩි කරගෙන ගිහලා එතනදිත් යම් කිසි අවස්ථාවකින් පස්සේ මොකද්ද වෙන්නේ? ඒ ද්‍රව මාධ්‍ය වායුවක් බවට පත් වෙන පටන් ගන්නවා. ද්‍රවය වායුව වෙද්දිත් මෙයාගේ අවස්ථාව විපර්යාස වෙලා විභව ශක්තිය වැඩි කර ගන්නවා. ඒතර මේ අවස්ථාවේදී උෂ්ණත්වය නියතව තියා ගන්නවා. හරි? ඒතර මේකට මට උදාහරණයක් කියන්න පුළුවන්. දැන් හිතන්න අයිස් කුට්ටියක්. හරි? අයිස් කුට්ටියක් තියෙනවා. දැන් 0°C දී දැන් ඍණ අගයන් වල මෙයා අයිස් කැටයක් විදියට පවතිනවා. හරි? අයිස් කැටය දැන් මෙතන 0°C දී මොකද්ද වෙන්නේ? මෙයා හෙමින් දිය වෙන්න පටන් ගන්නවා. හෙමින් දිය වෙලා ද්‍රවයක් බවට පත් වෙනවා. හරි? ද්‍රවයක් බවට පත් වෙනවා. එතකොට 0°C ජලය පවතිනවා. එතකොට 0°C ජලය ඊට පස්සේ අපි රත් කරන්න මොකද්ද වෙන්නේ? මෙයාව අපිට 100°C දක්වා රත් කරන්න පුළුවන්. හරිද? 100°C දක්වා රත් වුණාට පස්සේ එතකොට මේ අවස්ථාවේ මොකද්ද වෙන්නේ? මෙයාගේ චාලක ශක්තිය වැඩි වෙනවා. අණුක චාලක ශක්තිය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා.
හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? 100 සෙල්සියස් වලින් පස්සේ අපි දන්නවා මේ ජලය නටන්න පටන් ගන්නවා. නටනවා කියන්නේ මොකද්ද වෙන්නේ? මෙයා වාෂ්ප වෙන්න පටන් ගන්නවා. ඒතර වාෂ්ප වෙන අවස්ථාවේ අපි දන්නවා ජලය ජලය වාෂ්ප වෙනකොට ඒකේ ජල භාජනයේ තියෙන සියලුම ජල අංශු හැම අංශුවක්ම ඒ කියන්නේ හැම ජල බිඳුවක්ම වාෂ්ප වෙනකම්ම එයාගේ උෂ්ණත්වය සෙල්සියස් 100ම පවත්වා ගන්නවා. හරි? එතකොට මෙයා ජල එක බිඳුවක්වත් තියෙනකම් මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 100යි. හරි? ඒතර ඔයාලා ඒක දන්නවා. ජලය නටනකොට අපි දන්නවා දැන් අපි කුස්සියේදී අපි ජලය රත් කරනෝනේ. එතකොට ඒක ජලය නටනකොට ඒකේ උෂ්ණත්වය සෙල්සියස් 100යි. එතකොට මෙන්න මේ අවස්ථාව විපර්යාසයේ සිද්ධ වෙන අවස්ථාවේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. පදාර්ථයේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. ඒතකොට හොඳට මතක තියාගන්න. අණුක චාලක ශක්තිය වැඩි වෙද්දී පදාර්ථයේ උෂ්ණත්වය වැඩි වෙනවා. හැබැයි එයාලා විභව ශක්තිය වැඩි කර ගන්න අවස්ථාවේ, කියන්නේ එයාගේ අවස්ථාව විපර්යාස වෙන අවස්ථාවේ ඝන මාධ්‍යයක් ද්‍රව වෙද්දී, ද්‍රවයක් වායුවක් වෙද්දී එයාගේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. උෂ්ණත්වය නියතව තියාගන්නවා. ඊළඟට දැන් බලන්න පදාර්ථ රත් කිරීමේදී ඒකේ අණුක චාලක ශක්තිය වැඩි වීමේදී හරි හිතන දැන් වස්තුවට Q තාප ප්‍රමාණයක් දුන්නම ඒකේ උෂ්ණත්වය ඩෙල්ටා T ප්‍රමාණයක් වැඩි වුණා කියලා. හරි. එතකොට මේ ඩෙල්ටා T ප්‍රමාණය උෂ්ණත්වය වැඩි වුණාම අන්න ඒක අපිට ඒක ගණනය කරන්න පුළුවන් ඒ තාප ප්‍රමාණය ඩෙල්ටා Q සමානයි mc ඩෙල්ටා T කියන සමීකරණය පාවිච්චි කරලා. හරිද? එතකොට අපිට මෙතනදී ඩෙල්ටා Q කියන්නේ තාප ප්‍රමාණය. ඒක අපි මයින එකකේ ජූල්. හරි? එතකොට m කියන්නේ අපි සලකන ද්‍රව්‍යයේ ස්කන්ධය කිලෝග්‍රෑම්. ඒ වගේම c කියන්නේ ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාව. ඒකේ ඒකක ජූල් කෙල්විනයට කිලෝග්‍රෑමයට. නැත්නම් ජූල් සෙල්සියස්යට කිලෝග්‍රෑමයට කියලා ගන්න පුළුවන්. ඇයි ඒ මෙතනදී ඩෙල්ටා T කියන උෂ්ණත්ව වෙනස කෙල්වින් කියලා පාවිච්චි කරන්නත් පුළුවන් අපිට සෙල්සියස් කියලා පාවිච්චි කරන්නත් පුළුවන්. ඇයි එහෙම පුළුවන් වෙන්නේ? හේතුව දැන් කලින් ගණන් වල අපි කිව්ව නිරපේක්ෂ උෂ්ණත්වය නම් කෙල්වින් තමයි ආදේශ කරන්න ඕන. හරි සෙල්සියස් යන්න බෑ. ඒත් මෙතනදී උෂ්ණත්ව වෙනස කියලා කියන්නේ. උෂ්ණත්ව වෙනස. වෙනසක් සලකන නිසා වෙනසක් වෙද්දී මම ඔයාලට කලින් උෂ්ණත්ව මිතිය පාඩමේදී මට මතක විදියට ඒ වීඩියෝ එකේදී කරා කෙල්වින් එකක වැඩිවීමත් සෙල්සියස් එකක වැඩිවීමත් සමානයි. වැඩිවීම සමානයි. සෙල්සියස් කෙල්වින් දෙක සමාන නෑ. හැබැයි ඒ අතර වෙනස සමානයි. හරි? ඊළඟ දේ තමයි මෙතන මේ C කියන එක. C කියන්නේ විශිෂ්ට තාපධාරිතාව. හරි වස්තුවේ. විශිෂ්ට කියන්නේ කිලෝග්‍රෑම් එකක් කියන එක. හරි? එතකොට අපි කිලෝග්‍රෑම් එකක් සලකනවා නම් ඒකට අපි විශිෂ්ට කියන වචනේ පාවිච්චි කරන කෙටි. හරි? එතකොට මෙතනදී කියන්නේ C වලින් කියන්නේ ද්‍රව්‍යයේ උෂ්ණත්වය කෙල්වින් හෝ සෙල්සියස් එකකින් වැඩි කිරීමට අවශ්‍ය තාප ශක්තියට තමයි මෙතන මේ C කියන විශිෂ්ට තාපධාරිතාවයෙන් මෙතනදී අඟවන්නේ. හරිද? එතකොට මෙන්න මේ කියන Q ඩෙල්ටා Q සමාන mCT සමීකරණය පාවිච්චි කරලා අපිට පදාර්ථයක උෂ්ණත්වය වැඩි වීමට අවශ්‍ය තාප ප්‍රමාණය හොයාගන්න පුළුවන්. හරිද? එතකොට මේක අපි ගොඩක් එතකොට මේ සමීකරණ අපිට පාවිච්චි කරන්න වෙන්නේ එකම මාධ්‍යයේ තියෙන ද්‍රව්‍යයකට විතරයි. එක්කෝ ඝන නම් ඝන, ද්‍රව නම් ද්‍රව, වායු නම් වායු. එහෙම නැතුව ඒ අතර විපර්යාස වෙන අවස්ථාවේ Q සමාන ඩෙල්ටා Q සමාන mCT සමීකරණය පාවිච්චි කරන්න බෑ. හරිද? ඝන ද්‍රව්‍යයක් රත් කරලා පස්සෙත් එයා තවමත් ඝන නම් අන්න එතකොට මෙයා පාවිච්චි කරන්න පුළුවන්. ද්‍රව මාධ්‍යයක් රත් කරාට පස්සෙත් ද්‍රව නම් එතකොට මේ සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? නැතුව ද්‍රව ඉඳලා වායුවට විපර්යාස වෙන අවස්ථාවට මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න බෑ. ඒ වෙලෙට පාවිච්චි කරන්න වෙන්නේ මම දැන් ඊළඟට කරන්න යන සමීකරණය. ඊළඟට බලන්න පදාර්ථ රත් කිරීමේදී අවස්ථා විපර්යාසය සිද්ධ වෙනකොට මොකක්ද වෙන්නේ කියලා. හරිද? ඒතර වස්තුවකට ඩෙල්ටා Q ප්‍රමාණයකට තාපය දුන්නම හරිද මොකක්ද සිද්ධ වෙන්නේ? මෙතනදී මං කිව්වා මුලින් ආරම්භයේ චාලක ශක්තිය වැඩි වෙලා එයාගේ උෂ්ණත්වය වැඩි කරගන්න. හැබැයි එක් අවස්ථාවකදී මොකක්ද වෙනවා කිව්වම මම ඝන ද්‍රව්‍යයක් ඝන වස්තුවක් ද්‍රවයක් බවට විපර්යාස වෙන අවස්ථා විපර්යාස වෙනවා. ඒතර මේ අවස්ථාවේදීත් අපි මෙයාට තාපය සපයගෙන ඉන්නවා. හැබැයි මම කිව්වා මෙයාගේ මේ අවස්ථාවේදී උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙතනදී ප්‍රශ්නයක් එනවා. අපි සපයන තාප ශක්තියට මොකක්ද වෙන්නේ කියන එක. හරි? ඇයි ඒක දැන් අපි තාප ශක්තිය සපයගෙන ඉන්නවා. හැබැයි උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. දැන් හැමෝම දන්න දෙයක් නේ රත් කරනවා නම් උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. හරි? ගින්නකට අල්ලලා රත් කරනවා නම් උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. හැබැයි මෙන්න මේ අවස්ථාවේදී අවස්ථා විපර්යාස වෙන අවස්ථාවේදී අපි තාප ශක්තිය සපයගෙන ඉන්නවා. ඒ වුණාට මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. අන්න ඒ නිසා අපි මෙතනදී කියනවා මෙයාට গুপ্ত තාපය කියලා. හරිද?
ඒ කියන්නේ අපි මෙතනදී සපයන සාපයට උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහනේ. අන්න ඒක গুপ্ত බවක් මෙතනදී සිද්ධ වෙනවා. හරි. ඒතර මෙතනදී මොකක්ද වෙන්නේ? මං කිව්වා දැන් අංශු අතර බන්ධන තියෙනනේ. අන්න ඒ බන්ධන බිඳ ගන්න මෙන්න මේ තාප ශක්තිය මෙයා වැය කරගන්නවා. හරි. අන්න ඒ නිසා තමයි මෙයා උෂ්ණත්වය වැඩි කරගන්නේ නැතුව මෙයාගේ බන්ධන බිඳීමට මේ තාප ශක්තිය වැය කරගන්නේ. හරිද? එතකොට අපිට අන්න ඒ නිසා මෙයාගේ උෂ්ණත්වය වැඩි වීමක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි මෙයාට গুপ্ত තාපය කියලා කියන්නේ. හරි. එතකොට බලන්න අපි කිව් ප්‍රමාණ තාපය දුන්න මෙයා ඝන මාධ්‍ය සිට ද්‍රවයක් බවට පත් වුණාම එයාට අපි කියනවා විලයනය කියලා. හොඳට මේ වචනේ මතක තියාගන්න. ඒකට අපි කියනවා විලයනය කියලා. එතකොට විලයනය වීමට අවශ්‍ය තාප ශක්තිය හොයාගන්න අපි මේ Q = ml කියන සමීකරණය පාවිච්චි කරනවා. මේ සමීකරණ කොටු කරගන්න. හරිද? එතකොට බලන්න මේ සමීකරණ වෙනස තමයි Q කියන්නේ තාප ශක්තිය. අපි තාප ශක්තිය කලින් වගේ මේ ජූල් තමයි මෙතන ඒකක. M කියන්නේ ද්‍රව්‍ය ස්කන්ධය. කැපිටල් L කියන්නේ විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය. හරි? එතකොට කලින් මම කතා කරේ C. එයා විශිෂ්ට গুপ্ত තාපය. හරි? තාපධාරිතාව. මෙතනදී කියන්නේ විලයනයේ විශිෂ්ට গুপ্ত තාපධාරිතාවය. ඒ කියන්නේ දියවීමේදී ඝන ද්‍රව්‍යයක් දියවීමේදී අවශ්‍ය තාප ශක්තිය. හරි? ඒතර මෙතන වෙනස තමයි මෙතන ඩෙල්ටා ටීට නැහැ. දැක්කද? ඩෙල්ටා ටීට නැහැ. උෂ්ණත්වය වෙනසක් නැහැ. ඩෙල්ටා ටීට දැම්මත් මෙතනදී ප්‍රශ්නයක් නේද? ඇයි ඩෙල්ටා ටීට දැම්මම එයාගේ කොහොමද බිඳුවයිනේ. ඒතර බිඳුවෙන් ගුණ කරලා මේ ප්‍රකාශයෙන් බිඳුව වෙනවා. හරි. ඒ නිසා මෙතන ඩෙල්ටා ටීට එන්නේ නැහැ. අපි Q = ml කියන සමීකරණය පාවිච්චි කළා තමයි මෙයාගේ තාප ශක්තිය හොයන්නේ. ඒ වගේමයි ද්‍රව ද්‍රව්‍යයක් වායුවක් වීමේදී අපි කියනවා එයාට වාෂ්පීකරණය කියලා. හරි? මේක ගොඩක් දන්න කට්ටිය දන්න වචනය. වාෂ්පීකරණය කියන්නේ වාෂ්ප වීමට. හරි? ඒතර මේ වාෂ්ප වීමේදී අවශ්‍ය තාප ශක්තිය මෙතනත් අපි පාවිච්චි කරන සමීකරණ තමයි Q = ml කියන සමීකරණ. ඒතකොට මෙතන කැපිටල් L කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට গুপ্ত තාපධාරිතාව. හරිද? ඒතකොට අවසානයේ වශයෙන් කියනවා නම් ඔයාලා හොඳට මතක තියාගන්න අවස්ථා විපර්යාස සිද්ධ වෙනවා නම් ඝන ද්‍රව හෝ ද්‍රව වායු කියන අර අවස්ථාව විපර්යාස වෙන අවස්ථාවේදී අපි පාවිච්චි කරන්නේ Q = ml කියන සමීකරණය. එහෙමත් නැතුව ඝන ද්‍රව්‍යයක් රත් කරනවා නිකන්. හරි? ඒ වගේ අවස්ථාවකදී අපි පාවිච්චි කරන්නේ Q = mCT කියන සමීකරණය. ඒක මම කලින් කරා. හරි? ඊළඟට අපි වායු වල තාපධාරිතාව කතා කරනකොට මේක කොටස් දෙකකට බෙදනවා. හරි? එකක් තමයි වායුවක නියත පීඩනයේ විශිෂ්ට තාපධාරිතාව. එයාට අපි කියනවා Cp කියලා. ඇයි මෙයා නියත පීඩනය නම් Cp. හරි? ඊළඟ එකන තමයි වායුවක නියත පරිමාවේදී විශිෂ්ට තාපධාරිතාව. ඒක අපි නම් කරනවා Cv කියලා. හරි? දැන් අපි බලමු Cp කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ වායුවක පීඩනයේ නියත විට එහි 1 කිලෝග්‍රෑමයක උෂ්ණත්වය කෙල්වින් එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ශක්තියට අපි වායුවක නියත පීඩන විශිෂ්ට තාපධාරිතාව කියලා කියනවා. හරි? එතකොට මෙතනදී අපි පාවිච්චි කරන සමීකරණ අපේ සාමාන්‍ය සමීකරණමයි Q = mc θ. හැබැයි මෙතන C අපි Cp කියලා අඟවනවා. හරි? ඇයි? එයා අපි සලකන්නේ නියත පීඩන තත්වයේදී. හරිද? ඒ වගේම මෙතන කියන්නේ වායුවක පරිමාව නියත නම් ඒ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය කෙල්වින් එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ශක්තිය කියලා අපි කියනවා. ඒතර මෙතනත් Q = mc θ. මෙතන Cv කියලා අපි අඟවනවා. ඊළඟට මෙතන මම තරු දෙකක් දාලා තියෙනවා. මෙතන මේක අනිවාර්ය තරුවක් දාලා ලියා ගන්න එතන. හරිද? වායුවක පරිමාව නියත නම් එහි උෂ්ණත්වය වැඩි කිරීමට අවශ්‍ය වන්නේ අණු පරමාණු වල වේගය වැඩි කොට අණුක චාලක ශක්තිය වැඩි කිරීමට පමණි. හරිද? ඒක මම ආයෙ කියන්නම්. වායුවක පරිමාව නියත නම් එහි උෂ්ණත්වය වැඩි කිරීමට අවශ්‍ය වන්නේ අණු පරමාණු වල වේගය වැඩි කොට අණුක චාලක ශක්තිය වැඩි කිරීමට පමණි. එතනදී කියන්නේ දැන් වායුවක පරිමාව නියත නම් මෙන්න මේ අවස්ථාව. හරිද? පරිමාව නියත නම් අපි උෂ්ණත්වය වැඩි කිරීමට අවශ්‍ය වන්නේ ඒකේ තියෙන අණු පරමාණු වල වේගය වැඩි කරන්න විතරයි. හරිද? එතකොට Cv කියන එකට ඒක තමයි අදාළ වෙන්නේ. ඊළඟ තරුව දාලා ලියා ගන්න. පීඩනයේ නියත නම් උෂ්ණත්වය වැඩි කිරීමේදී පරිමාව වැඩි වන නිසා අණුක චාලක ශක්තිය වැඩි වීමට අමතරව බාහිර කාර්යයකුත් කිරීමට සිදුවේ. හරිද? එතනදී මොකද්ද කියන්නේ? පීඩනයේ නියත නම් පරිමාව වැඩි කිරීම පීඩනයේ නියත නම් උෂ්ණත්වය වැඩි කිරීමේදී පරිමාව වැඩි වන නිසා අණුක චාලක ශක්තිය වැඩි කිරීමට අමතරව බාහිර කාර්යයකුත් කරන්න සිද්ධ වෙනවා. මෙතනදී මොකද්ද කියන්නේ? මෙන්න මේ අවස්ථාව.
හරිද? ඒතර වායුවක පීඩනයේ නියත නම් අපි දැන් උෂ්ණත්වය වැඩි කිරීම ඇතුළේ අණුක චාලක ශක්තිය වැඩි වෙනවනේ. චාලක ශක්තිය වැඩි වෙලා ඒ මොකක්ද වෙන්නේ? නිකම්ම හිතන බැලුන් එකක් කියලා. දැන් බැලුන් එකක් ගත්තම ඒකේ උෂ්ණත්වය වැඩි කිරීමේදී ඇතුළේ චාලක ශක්තිය වැඩි වෙනවා. හරි? කයිනටික් එනර්ජි එක වැඩි, චාලක ශක්තිය වැඩි වෙනවා. චාලක ශක්තිය වැඩි වීමත් එක්ක මුලින් මොකද වෙන්නේ? එයාගේ පීඩනය වැඩි කර ගන්නවා. දැන් පීඩනය වැඩි කර ගන්නවත් එක්කම මොකද්ද මෙතන දැන් පීඩන නියතව තියාගන්න ඕනේ. පීඩන නියත තියාගන්න මොකද්ද කරන්න වෙන්නේ අපිට? කරන්න වෙන්නේ මෙයාගේ පරිමාව වැඩි කර ගන්නවා මෙයා. හරිද? මොකද්ද කරන්න සිද්ධ වෙන්නේ? මෙයාගේ පරිමාව වැඩි කරලා පීඩනය නැවත වැඩි වුණු පීඩනය අඩු කර ගන්න වෙනවා. ඒක දන්න ඕනේ. දැන් පීඩනයේ පරිමාව වැඩි කරලා අපිට පීඩනය අඩු කරගන්න පුළුවන්. දැන් උෂ්ණත්වය වැඩි කරලා මුලින් පීඩනය වැඩි වුණානේ. ඊට පස්සේ ඒ පීඩනය නැවත කලින් තිබුණු පීඩනයටම බවට පත් කරගන්න මෙයාගේ පරිමාව වැඩි කිරීම සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මෙයාට මේ තපෙන තාප ශක්තියට මෙයාගේ ඇතුළේ තියෙන චාලක ශක්තිය වැඩි කිරීම අමතරව මෙයාට බාහිරට කාර්යයකුත් කරන්න සිද්ධ වෙනවා. බාහිරට පරිමාව වැඩි කිරීමත් කාර්යයක් කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙතනදී අපිට තේරෙනවා මෙයාට වැය වෙන තාප ශක්තියට වඩා වැඩි තාප ශක්තියක් මෙයාට වැය කරන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා මෙතනදී CBට වඩා CP අගය වැඩි වෙනවා. හරි? ඒතකොට මේ කරුණ MCQ වලට අහන්න ඉඩ තියෙනවා, අහලත් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන් මේ කරුණු දෙක ලියා ගන්න බැරි වුණා නම් නැවත වීඩියෝ පස්සට දාලා හරි අහලා ලියා ගන්න. මෙන්න මේ අවස්ථාව මෙතනදී අපි ගන්න පුළුවන්. ඊළඟට දැන් බලන්න නියත පීඩනයේදී පරිමාව වැඩි කිරීමට අවශ්‍ය කරන කාර්යය. හරි? දැන් මම කලින් කිව්වනේ කාර්යයක් වැය වෙනවා කියලා පරිමාව වැඩි කරන්න. ඒතර ඒ කාර්යය හොයන්න තමයි දැන් අපි යන්නේ. හරි? ඒතර එතනදී බලන්න මේ කොටස. හරි? දැන් මේම සිලින්ඩරයක් තුල පිස්ටනයක් තියෙනවා. මේකේ තමයි වායු පරිමාව. ඒක ඇතුළ එතකොට මේක තමයි වායු සිර කරලා තියෙන්නේ. හරිද? වායු සිර කරලා තියෙනවා. ඒක ඇතුළේ පීඩනය P සහ මේක හරස්කල වර්ගඵලය කැපිටල් A. හරි? ඊට පස්සේ මේක ඇතුළේ මේ පීඩනය නිසා පිස්ටනය මත ඇති කරන බලය කැපිටල් F නම්. හරිද? අපි දන්නවා පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලයනේ. එතකොට අපිට බලය ගුණක් සමාන කරන්න පුළුවන්. F සමානයි PA කියලා. හරි? අන්න එතනින් පීඩනය මගින්, ඒ කියන්නේ වායුව ඇති කරන පීඩනය මගින් මේ පිස්ටනයට බලයක් ඇති කරනවා. ඒ බලය අපිට කැපිටල් F හොයා ගන්න පුළුවන්. PA ගුණිතයෙන්. පීඩනය වැඩි කිරීම මෙයා හරස්කඩ වර්ගඵල ගුණිතයෙන්. හරි? ඊට පස්සේ මේ පිස්ටනය මෙයාගේ පීඩනය වැඩි වෙලා. හරි? වායුව රත් කරලා මෙයාගේ පීඩනය වැඩි වෙලා. ඒතකොට පීඩනය වැඩි වීමත් එක්ක බලයත් වැඩි වෙනවනේ. පිස්ටනය මෙහා පැත්තට චලිත වෙනවා. හරි? ඒතර මෙහා පැත්තට චලිත වෙනවා කියලා හිතමු x දුරක්. ඒතර x දුරක් චලිත වීමේදී සිදු කරපු කාර්යය අපිට හොයාගෙන ගන්න පුළුවන්. අපි දන්නවා කාර්ය සමානයි බලය වැඩි කිරීම විස්ථාපනය. හරි? ඒතර බලය කියන්නේ මෙතන F, විස්ථාපනය කියන්නේ ඒක චලිත වූ දුර x. හරි? ඒතර F වැඩි කිරීම x සමාන කරන්න පුළුවන් සිදු කරපු කාර්යයට W වලට. හරි? එතකොට W සමාන Fx. එතකොට W සමාන මෙතන F වෙනකොට දැන් අපි මෙතනදී හොයාගත්තු P අගේ දාන්න PA දාන්න පුළුවන්. හරි? එතකොට F වෙනකොට PA දැම්ම PAX කියලා ගන්න පුළුවන් W අගේ. ඊට පස්සේ මෙතන AX කියන ගුණිතයට අපිට කෙලින්ම පරිමාව වැඩිවීම කියලා කියන්න පුළුවන්. ඇයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දුර උසට කියන්නේ අපි මේ සිලින්ඩරේ වැඩි වුණු වැඩි වූ පරිමාවට. ඒ කියන්නේ මෙන්න මේ පරිමාවට. හරි? එතකොට මෙයා මේ AX කියන කෙනා වෙනුවට අපිට දාන්න පුළුවන් ඩෙල්ටා V කියන එක. හරිද? එතකොට අපිට මෙතනදී W සමානයි P ඩෙල්ටා V කියන සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. මේක ගොඩක් වැදගත් සමීකරණයක්. MCQ කරන්න ගොඩක් ඕන වෙනවා. හරි? එතකොට W සමානයි P ඩෙල්ටා V කියන සමීකරණය පාවිච්චි කරනවා. ඒ කියන්නේ වායුවක පීඩනය වැඩිවීම නිසා සිදු කරපු කාර්ය අපිට එයාගේ පීඩනය සහ වැඩි වූ පරිමාවෙන් ගුණිතයෙන් හොයාගන්න පුළුවන්. හරිද? ඊළඟට දැන් මේකම මම ඊට පස්සේ තව ඉස්සරහට අරන් යනවා. ඊට පස්සේ අපි PV සමාන nRT සමීකරණය දන්න ඕනේ. ඔතනදී අපි n කියන්නේ මවුල් එකක් කියලා ගත්තම PV සමාන RT බවට පත් වෙනවා. ඒක පළවෙනි සමීකරණය කියලා නම් කරාට පස්සේ අපි දන්නවා නියත පීඩනයේදී උෂ්ණත්වය කෙල්වින් 1කින් වැඩි වීමට පරිමාව වැඩිවීම ඩෙල්ටා V නම්. හරි? ඒ කියන්නේ නියත පීඩනයේ උෂ්ණත්වය කෙල්වින් 1කින් වැඩි කරාම පරිමාව ඩෙල්ටා V ප්‍රමාණයකින් වැඩි වුණා නම් අපිට මේ PV සමාන RT කියන සමීකරණේ පරිමාව ඩෙල්ටා V කින් වැඩි වුණානේ. එතකොට V ධන ඩෙල්ටා V. හරි? සමාන R T ධන 1. ඇයි T ධන 1 කිව්වේ? කලින් උෂ්ණත්වය T නම් උෂ්ණත්වය කෙල්වින් 1කින් වැඩි වුණාම එකක් එකතු කරනවා. හරි? එතකොට මේක දෙවෙනි සමීකරණය කියලා අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාගෙන් මෙයාව අඩු කරනවා. දෙකෙන් එක අඩු කරාම මොකක්ද වෙන්නේ?
මේ PV ගුණිතයෙන් PV ගුණිතය අඩු වෙනවා. මේ P delta V කියන එක නා ඉතුරු වෙනවා. හරිද? මේ පැත්තේ RT ගෙන් මේ පැත්තේ RT කැපිලා යනවා. R වරක් එක capital R කියන එක විතරක් ඉතුරු වෙනවා. ඒත් මෙතනදී P delta V සමානයි R කියන ප්‍රකාශනයක් අපිට ලැබෙනවා. හරිද? ඊට පස්සේ අපි දන්න මං කලින් දැන් කිව්වා නීත පීඩනයේදී උෂ්ණත්වය කෙල්වින් එකකින් වැඩි කිරීමට අවශ්‍ය ශක්තිය අපි මං කලින් කිව්වා ඔයාලට P වැඩි CV ට වඩා කොච්චරකින් වැඩිද කියන එක හොයාගන්න තමයි දැන් අපි යන්නේ. හරිද? එතකොට නීත පීඩනයේ උෂ්ණත්වය කෙල්වින් එකකින් වැඩි කරන අවශ්‍ය ශක්තිය අපිට සමාන කරන්න පුළුවන් මං කිව්වා අණුක චාලක ශක්තිය වැඩිවීම දන කරපු බාහිර කාර්යය. හරි මං කිව්වනේ දැන් කලින් බැලුන් එකක් ගත්තම මෙයාගේ උෂ්ණත්වය වැඩිවීමේදී පීඩනය වැඩි වෙනවා. දැන් පීඩනය නීතව තියාගන්න මොකක්ද කරන්න වෙන්නේ? පරිමාව වැඩි කරගන්න සිද්ධ වෙනවා. ඉතින් පරිමාව නීතව පීඩනය නීතව තියාගන්න පරිමාව වැඩි කිරීමටත් කාර්යයක් වැය කරන්න වෙනවා. හරි. ඒතකොට ඒ දෙකේ ආණුක චාලක ශක්තිය වැඩිවීම සහ බාහිර කාර්ය කියන දෙකේ එකතුව තමයි මෙතනදී නීත පීඩනයේ උෂ්ණත්වය වැඩි කිරීමේදී කෙල්වින් එකකින් උෂ්ණත්වය වැඩි කිරීමේදී කරපු ශක්තියට සමාන වෙන්නේ. ඒතකොට මෙන්න මේක තමයි මම කලින් CP කිව්වේ. CP කිව්වේ පීඩනයේ නීත විටදී සිද්ධ වෙන දේ. ඒක සමාන කරන්න පුළුවන් අණුක චාලක ශක්තිය වැඩිවීම CV කියලා ගන්න පුළුවන්. ඊට පස්සේ බාහිරට කරපු කාර්යය. බාහිරට කරපු කාර්යය මම කිව්වා මේ W සමාන P delta V නේ. ඉතින් P delta V වෙනුවට දැන් මම මෙතනදී ප්‍රකාශනයක් හදාගත්තා. capital R කියන එක. හරි. capital R කියන අපේ අවගාඩ්‍රෝ නියතය. එතකොට මෙතනදී CP සමානයි CV ධන capital R කියලා අපිට හොයාගන්න පුළුවන්. හරි. එතකොට මම මෙතන CV මෙහා පැත්තේ ගෙනියනවා. ඒතකොට CP ඍණ CV සමානයි R කියන ප්‍රකාශනයක් හොයාගන්න පුළුවන්. ඒතකොට CP ඍණ CV සමානයි R කියන ප්‍රකාශන අපිට හදාගන්න පුළුවන්. එතකොට මෙතනදී මම කිව්වා මෙයා කොච්චර වැඩිද කියන එක අපිට හොයාගත්ත අපි දැන් මෙයා දැන් R ප්‍රමාණයකින් CP කියන එක නා CV ට වඩා capital R ප්‍රමාණයකින් වැඩි. හරි. එතකොට මෙන්න මේ ප්‍රකාශනයත් MCQ ගණන් අහනවා. ඔය වගන්ති ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ගණනීය පොඩි ගණනීය කිරීමුත් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේකත් අනිවාර්යෙන් තරුවක් දාලා නෝට් කරගන්න. ඊළඟට අපි උදාහරණ ගැටලු කීපකට යන්. එතකොට මම මුලින් ගාන දානවා මේ විදියට. හරිද? මගේ අකුරු පොඩ්ඩක් ඇති. ඒ වුණාට කොහොම හරි කියවලා තනියෙන් ගන්න try කරන්න. හරිද? කරලා ඊට පස්සේ මම මේක සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඒක බලාගෙන ඔයාලගේ හරි වැරදි check කරගන්න. බලන්න අපේ මේ පළවෙනි උදාහරණ ගාන. මේ ගාන කියනවා ඍණ 10 සෙල්සියස් උෂ්ණත්වයේ පවතින අයිස් 100 ග්‍රෑම් අයිස් ග්‍රෑම් 100ක් සම්පූර්ණ වාෂ්ප කිරීමට අවශ්‍ය වන තාප ශක්ති ප්‍රමාණය අහන්න. හරි. එතකොට දැන් මේ වගේ ගානක් දුන්නම ඔයාලා මොකද්ද කරන්න මුලින්ම මෙයාගේ මේ ඍණ 10 සෙල්සියස් ඉඳන් වාෂ්ප වීමට එකපාරට පැනලා යන්න බෑනේ. එයා ක්‍රමයෙන් ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් තමයි ওই තත්ත්වයට එන්නේ. හරිද? එතකොට මේ එකපාරෙන් වාෂ්ප වෙන්න බෑ. ඍණ 10 සෙල්සියස් මෙයා වාෂ්ප වීම දක්වා එයාට පහු කරන්න වෙන මේ මායිම් ටික අපි මුලින් මේ ස්ටෙප්ස් ටික ලියා ගන්න ඕනේ. හරි පියවර ටික. ඒතර මේ පියවර ටික ඔයාලා හරියට අවබෝධයෙන් ලියා ගත්තා නම් මේ ගන්න හරිම ලේසි. හරිද? මේ වගේ ගොඩක් එසේ රචනා ප්‍රශ්න එන්නේ මේ වගේ තමයි. හරි? එතකොට මුලින්ම මොකද වෙන්නේ? ඍණ 10 සෙල්සියස් අයිස් කැටයක් රත් කිරීමේදී පොඩ මොකක්ද වෙන්නේ? එයා ආරම්භයේදී ඍණ 10 කියන එක්කෙනා 0 සෙල්සියස් අයිස් කැටයක් දක්වා උෂ්ණත්වය හෙමින් වැඩි වෙනවා. හරිද? තාම මෙතන කැටයක් විදිහට තමයි තියෙන්නේ. අයිස් කැටයක්. හරිද? හරි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? අයිස් කැටය. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? 0 සෙල්සියස් අයිස් වුණාට පස්සේ ඊට පස්සේ රත් කරනවත් එක්කම දැන් තාපය ඒකාකාර සපයගෙනම ඉන්නවා. හරි? මෙයා 0 සෙල්සියස් ජලය බවට පත් වෙනවා. මෙයා සම්පූර්ණයෙන්ම දිය වෙනවා. එතකොට මෙයා සම්පූර්ණයෙන් දිය වෙනකම්ම එතකොට මෙතනදී මොකද්ද වෙන්නේ? ඝන ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අවස්ථාව විපර්යාස වෙනවා. එතකොට බලන්න මෙයාගේ උෂ්ණත්වය වෙනස් වෙලාද? උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ. 0 සෙල්සියස් අයිස් කැටය 0 සෙල්සියස් ජලය බවට තමයි පත් වෙලා තියෙන්නේ. එතකොට මෙයාගේ උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ. එතකොට මේක මොන විපර්යාසයක්ද? අවස්ථා විපර්යාසයක්. හරිද? ඊළඟට 0 සෙල්සියස් අයිස් ඉඳලා රත් වෙනවත් එක්කම හෙමින් 100 සෙල්සියස් ජලය දක්වා 0 සෙල්සියස් ජලය 100 සෙල්සියස් ජලය දක්වා උෂ්ණත්වය වැඩි වෙනවා. හරි? එතකොට මේ අවස්ථා දෙකේම ද්‍රව තමයි. හරි? අවස්ථාව විපර්යාසයක් සිද්ධ වෙලා නැහැ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? 100 සෙල්සියස් ජලය 100 සෙල්සියස් වාෂ්පය එතන හිමාලය දක්වා මොකද්ද වෙන්නේ? අවස්ථාව විපර්යාස වෙනවා. එතකොට මෙතනදී මොකක්ද වෙන්නේ? අවස්ථා විපර්යාසයක් නිසා උෂ්ණත්වය වෙනස් වෙලා නැහැ. 100යි.
ඒතර ඔයාලා මෙතනදී හිතන්න ඕනේ මෙතන අවශ්‍ය තාප ශක්තිය මෙතනට යම්කිසි තාප ශක්තියක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙතනට සහ මෙතනට මේ හැම අවස්ථාවකදීම අවශ්‍ය තාප ශක්තිය වල එකතුව තමයි මුළු තාප ශක්තිය කියලා එන්නේ. හරිද? ඒතර ඒව ගණනය කරන්න අවශ්‍යයි දැන් අපි. ඒතර මෙතනදී බලන්න මෙතනදී උෂ්ණත්වය වැඩි වෙලා අවස්ථා විපර්යාස වෙලා නැහැ. ඒතකොට අපිට මෙතනට අපි පාවිච්චි කරන්නේ Q = mc/t සමීකරණය. Q = mc/t. උෂ්ණත්වය වැඩි වෙලා අයිස් කැටයම තමයි. මෙතනට අපි පාවිච්චි කරන්නේ උෂ්ණත්වය වැඩි වෙලා නැහැ. හැබැයි අවස්ථා විපර්යාස වෙලා. ඒතකොට අපිට පාවිච්චි කරන්නේ මම ඔයාලට කිව්වා Q = ml සමීකරණය. නැත්නම් මෙතනදී ජලය 0.C ජලය 100 C ජලය පත් වෙලා. ඒතකොට මෙතනට පාවිච්චි කරන්න අපි Q = mc/t. අවස්ථා විපර්යාස වෙලා නැහැ. උෂ්ණත්වය වැඩි වෙලා. මෙතනදී නැවත අවස්ථා විපර්යාස වෙලා. ඒතර Q = ml. ඉතින් මෙන්න මේ සමීකරණ හතරට උත්තර හතර අරන් ඒක එකතු කරාම මෙතන ගාන හදන්න පුළුවන් නේද? ඒතර කෙලින්ම මම පළවෙනි අවස්ථාව දාන්නම්. එතකොට -10 ඉඳන් -10යි සෙල්සියස් එක්කෙන 0 සෙල්සියස් බවට පත්වීමෙන්. හරි? ඒතර Q = mc/t දාන්න. එතකොට අවශ්‍ය Q හොයාගන්න ඕන Q1 කියලා දාන්න. m අගේ කීයද? දැන් මෙයාගේ ස්කන්ධය දුන්න නේද? ග්‍රෑම් 100ක්. හරි? ග්‍රෑම් 100ක් අපි අනිවාර්යයෙන් මෙතන කිලෝග්‍රෑම් කරන්න ඕන. සම්මත ඒකකයක් බවට. එතකොට 1000න් බෙදනවා. හරි? 100 අගේ කීයද? මෙතනට 100 අගේ දාන්න වෙන්නේ මේ අවස්ථා දෙකම අයිස් නේ තියෙන්නේ. අයිස් වල විශිෂ්ට තාපධාරිතාව. හරිද? එතකොට අයිස් වල විශිෂ්ට තාපධාරිතාව මෙතනදී කීයද දීලා තියෙන්නේ? 2200ක් කියලා. හරිද? ඒතර අයිස් වල විශිෂ්ට තාපධාරිතාව මම මෙතනදී ලියලා නැහැ. ඒනට ගානේ දාලා තිබ්බා. හරිද? එක බලා ගන්න කීයද 2200. 2200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනට. හරි එතකොට දැන් ඔයාලා රචනා ප්‍රශ්නයක ලියද්දී වුණත් මෙතනදී ගාන ඒ කියන්නේ මේ සමීකරණයට ගණන් ආදේශ කරද්දී එතනට ඒකක ලියලිය ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි අනිවාර්යෙන් අවසාන උත්තරයට විතරක් ඒකකේ දැම්මොත් ඇති. හරි? එතකොට මෙතන 2200යි. ඊට පස්සේ උෂ්ණත්ව වෙනස කීයද? -10 ඉඳන් බිඳුවරනේ. එතකොට සෙල්සියස් වෙනස කීයද? සෙල්සියස් 10යි. මං කිව්වා උෂ්ණත්ව වෙනස සෙල්සියස් වුණත් කෙල්වින් වුණත් ප්‍රශ්නයක් නැහැ. වෙනස එකයි දෙන්නේක නේද? 10යි. හරි දැන් මේක සුළු කරන්න 0.3ට 0.3ක් කපලා දාන්න. හරිද? කීයද ඉතුරු වෙන්නේ? 22 වැඩි කිරීම 22 නෙමෙයි. එතන 0.3ට 0.3ක් මම වැඩියෙන් කපලා දාලා තියෙනවා. ඒත් බලන්න කීයද නේ 2200යි නේද? 2200 ජූල්. එතකොට මෙන්න මේ අවස්ථාවට අවශ්‍ය තාප ශක්තිය 2200යි. ඊට පස්සේ ඊළඟ අවස්ථාවට බලන්න. ඊළඟ අවස්ථාව 0 සෙල්සියස් අයිස් කැටය 0 සෙල්සියස් ජලය. ඒතර මෙතනට අවස්ථා විපර්යාසයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒතර අවස්ථා විපර්යාස සිද්ධ වෙලා නම් Q = ml සමීකරණය දාන්න. ඒතර Q2 කියලා මම ගන්නවා. ඒතර m අගේ කීයද? 100 බෙදීම 1000යි. L අගේ කීයද? ඒතර මෙතනට ගන්න ඕන මොකක්ද වෙන්නේ? කැටේ ද්‍රවය බවට පත් වෙනවා. ඝන ද්‍රව වෙද්දි මම කිව්වා ඒකට අපි කියන්නේ විලයනය කියලා. එතකොට විලයනයේ විශිෂ්ට ගුප්ත තාපධාරිතාව හොයන්න ඕනේ. මේ තියෙන අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපධාරිතාව 330යි. 330 වැඩි කිරීම 10 වෙනි බලය. එතකොට මෙතන 13ට 13 කපලා දාන්න පුළුවන්. 330 වැඩි කිරීම 100 කියන්නේ 33 වැඩි කිරීම 13 කියලා ගන්න පුළුවන්. 13යි ජූල්. ඔක්කොම ශක්තිය අවසාන එකකේ ජූල් තමයි ඉන්නේ. තාප ශක්තියනේ. හරිද? අනිවාර්යයෙන් මේ අවසාන උත්තරයට ඒකකේ දැමීම වැදගත්. නැත්නම් ලකුණු අඩු වෙනවා. හරිද? ඊළඟට මේක දැන් හරි. මේක හරි. ඊළඟට මෙන්න මේ අවස්ථාව. එතකොට 0 සෙල්සියස් ජලය 100 සෙල්සියස් බවට පත්වීමට. හරි? එතකොට එතනට Q = mc/t දාන්නේ අපි. mc/t m අගය කලින් වගේමයි 0.1යි මම බෙදලම දානවා 0.1යි වැඩි කිරීම c කියන්නේ ජලයේ විශිෂ්ට තාපධාරිතාව 4200යි. 4200 වැඩි කිරීම උෂ්ණත්ව වෙනස කීයද? 0 ඉඳන් 100ට වැඩි වෙනවා. ඒ කියන්නේ 100යි. 100 රින 0 කියන්නේ 100. ඊට පස්සේ මේක සුළු කරන්න පිළිනවා 42 වැඩි කිරීම 13යි ජූල් කියලා. හරිද? ඒතර මේ අවස්ථාවත් හරි. ඊට පස්සේ හතරවෙනි අවස්ථාව බලන්න. ඒතර මෙතනට එන්නේ Q3 අගය. හතරවෙනි අවස්ථාව බලන්න Q4 අගය සමානයි ml. ඒ කියන්නේ 100 සෙල්සියස් ජලය 100 සෙල්සියස් හිමාලය බවට පත්වීම. එතකොට මෙතන ස්කන්ධය 0.1යි. L කියන්නේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපධාරිතාවයි. මෙතන වාෂ්ප වීම සිද්ධ වෙන්නේ. එතකොට 2260 වැඩි කිරීම 10 ඍණ 3යි. හරිද? 10 ඍණ 3 නෙමෙයි එතන ධන 3 ඉන්නේ. 10 ධන 3. එතකොට මෙතනට එනාගේ කීයද?
22.6 වැඩි කිරීම 10.3 ජූල් කියලා අපිට එනවා. එතකොට දැන් මෙතන ඇහුවේ මුළු තාපය. එතකොට මේ අගයන් 4 එකතු කරා නම් අපිට -10 සෙල්සියස් තියෙන අයිස් කැටයක් සම්පූර්ණයෙන් වාෂ්ප කිරීමට අවශ්‍ය තාප ශක්තිය හොයාගන්න පුළුවන්. එතකොට ඒ තාප ශක්තිය සැපයුම මෙයා වාෂ්ප කරන්න සම්පූර්ණයෙන් වාෂ්ප කරලා දාන්න පුළුවන්. ඊළඟට අහනවා මෙයාගේ කාලය අනුව මෙයා උෂ්ණත්ව වෙනස් වීම ප්‍රස්ථාරයක දක්වන්න කියලා. හරිද? එතකොට මේ ප්‍රස්ථාරය එන්නේ මෙහෙමයි. මේ ප්‍රස්ථාරය ඔයාලා අවබෝධ කරගෙන ඔළුවේ අවබෝධ කරගෙන ගැනීමක් ගොඩක් වැදගත්. හරිද? එතකොට කාලය සමග මෙයාගේ කාලයට දිරව මෙයාගේ උෂ්ණත්ව ප්‍රස්ථාරය නැහන්නේ. හරිද? તો සෙල්සියස් උෂ්ණත්ව ප්‍රස්ථාරය θ කොහොමද එන්නේ? ආරම්භයේදී මෙයා ඉන්නේ කීයද ඍණ අගයේ. ඍණ අගය කියන්නේ ඍණ 10 ඉන්නේ. හරිද? ඍණ 10. ඍණ 10 ඉඳන් හෙමින් උෂ්ණත්වය ඒකාකාරව වැඩි වෙනවා. වැඩි වෙලා 0 සෙල්සියස් ඉඳන් 10 0 සෙල්සියස් අයිස් කැටේ 0 සෙල්සියස් ජලය බවට පත් වෙනකන් මේ ඒ කියන්නේ අයිස් කැටය දියවෙන යම්කිසි කාලයක් ගත වෙනෝනේ. ගත වුණාට උෂ්ණත්වය වැඩි වෙනවද? නැහැ. මං කිව්වා අවස්ථා විපර්යාසයේදී උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. හැබැයි කාලය ගත වෙනවා. ඉතින් කාලය ගත වුණාට උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ. ඒකවල තිරස් වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? 0 සෙල්සියස් ජලය 100 සෙල්සියස් ජලය බවට පත් වෙනවා. එතකොට 0 ඉඳන් 100 දක්වා උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා නේද? 0 ඉඳන් 100 දක්වා උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. හරිද? එතකොට මෙතන බෑවුමට වඩා අඩු වෙන්න ඕනේ. මෙතන බෑවුම පොඩ්ඩක් වැඩි කරලා ගන්න. ඊළඟට මොකක්ද වෙන්නේ? මෙයා දැන් 100 සෙල්සියස් දක්වා වැඩි වෙනවා. 100 සෙල්සියස් දක්වා වැඩි වෙනවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඊට පස්සේ 100 සෙල්සියස් ජලය 100 සෙල්සියස් වාෂ්ප වෙනකම්ම අවස්ථාව විපර්යාස වෙනකම්ම මෙයාගේ කාලය ගත වුණාට උෂ්ණත්වය වැඩි වෙන්නේ. ඊට පස්සේ නියතම යනවා. ඊට පස්සේ වාෂ්ප වුණාට පස්සේ වැඩි වෙනවා. ඒක වෙන කතාවක්. හරි අපිට මෙතනදී සියල්ල වාෂ්ප වීම දක්වා විතරයි අහන්නේ. එතකොට මේකේ ප්‍රස්ථාරය මෙහෙමයි එන්නේ. එතකොට මේ අවස්ථාව -10 සෙල්සියස් 0 සෙල්සියස් බවට පත් වීම. එතකොට මේ අවස්ථාව අයිස් කැටේ දියවීම. හරිද? මේක අයිස් කැටේ දියවීම. මේක වාෂ්ප වීම. හරි එතකොට මේකේ ප්‍රස්ථාරය එන්නේ මෙහෙමයි. එතකොට ගානක් දුන්නම අවබෝධයෙන් ප්‍රස්ථාරයක් අඳින්න හොඳට බලා ගන්න. ඊළඟට බලන්න මේ ගාන මිශ්‍රණ ගානක්. ඒතර මේ ගාන කියන්නේ තාප පදාර්ථව නොගැනිය හැකි බඳුනක, ඒ කියන්නේ බඳුන මගින් තාපය උරා ගන්නේ නැහැ මෙතනදී. 100 සෙල්සියස් ජලය 500 ග්‍රෑම් තියෙනවලු. හරිද? ඒකට 30 සෙල්සියස් පවතින ජලය ග්‍රෑම් 1500ක් එකතු කරනවලු. මේ දෙක එකතු කරාම අවසානයෙන් පැමිණෙන ජල ප්‍රමාණයක් ඒකේ අවසාන උෂ්ණත්වය කීයද කියලා තමයි අහන්නේ. හරිද? එතකොට ඔයාලා හොඳට හිතන්න දැන් මේකේ ග්‍රෑම් 500ක් තිබ්බනම් මේකේ 1500ක් තිබ්බනම් එකතු කරාට පස්සේ අනිවාර්යෙන් අවසාන ස්කන්ධය 2000 ග්‍රෑම් බවට පත් වෙනවා. උෂ්ණත්වය මොකද්ද වෙන්නේ? ආරම්භයේ මෙයා 100යි. මෙතන 30යි. ඒතර අනිවාර්යෙන් මේ දෙක මිශ්‍ර කරාම අනිවාර්යෙන් මේ දෙක අතර අගයක් නේ දෙන්න ඕන. අනිවාර්යෙන් 100 සහ 30 අතර අගයක් තමයි අවසානයේ ලැබෙන්න ඕන. මෙයාගේ උෂ්ණත්වය අඩු වෙනවා, මෙයාගේ වැඩි වෙනවා. හරි? ඒ දේ ඔළුවේ තියාගෙන උත්තරේ ගන්න. ඒතකොට උත්තරේ ආවම ඔයාලගේ සුළු කිරීම වැරද්දක් වුණත් ඔයාලට උත්තරේ හරිද වැරදිද කියලා හිතා ගන්න පුළුවන්. ඒතකොට මෙතනදී මොකක්ද අපේ ප්‍රධානම තීරයක තමයි මෙතන එක්කෙනෙක් තාපය පිට කරනවා, තව එක්කෙනෙක් තාපය උරා ගන්නවා. ඒක දෙන්නේ සිද්ධ වෙන්නේ. ඒතකොට කවුද තාපය පිට කරන්නේ? තාපයේ උෂ්ණත්වය වැඩි කෙනා තමයි තාපය පිට කරන්නේ. උෂ්ණත්වය අඩු කෙනා තාපය උරා ගන්නවා. හරිද? එතකොට මෙතන සිද්ධ වෙන්නේ 100 සෙල්සියස් ජලය පිට කළ තාපය සමාන වෙන්න ඕන 30 සෙල්සියස් ජලය උරාගත් තාපයට නේද? ඒකනේ සිද්ධ වෙන කවුරුත් තාපය සපයන්නෙත් නැහැ, තාපය පිට පරිසරයට හානි වෙන්නෙත් නැහැ කියලා උපකල්පනය කරන්න කියනවා ගානදී. හරි? ඒතකොට මෙයා පිට කළපු තාපය අපි හොයාගන්න මොකද කරන්නේ? මෙයාට Q සමාන mc දානවා. Q සමාන mc මෙයා Q වගේනේ හොයන්න ඕන. එතකොට මෙයාගේ Q වගේ සමානයි මෙයාගේ උරාගත්තු Q වගේට. මෙයාගේ පිට කළ Q වගේ අපි mc දාලා හොයන්න පුළුවන්. හරිද? සමාන වෙනවා මෙයා උරාගත්තු mc අගයට. හරිද? එතකොට මෙයාගේ m අගය කීයද දැන්? 500 බෙදීම 1000 නේද? 1000 වැඩි කර මෙයාගේ විශ්ව තාප පදාර්ථය කීවද? දෙකම ජලයනේ. ඒ නිසා දෙන්නෙකම 4200යි.
මෙයා 4200 වැඩි කිරීම උෂ්ණත්ව වෙනස කීයද? මෙයාගේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 100යි. අවසානයටපත් වෙන්නේ T බවට. හරි. මෙයාට වඩා මෙයා අඩුයිනේ. ඒතර උෂ්ණත්ව වෙනස ගන්න අපි 100 ඍණ T කියලා. 100 ඍණ T කියලා. ඊට පස්සේ මෙයාගේ ස්කන්ධය 1500 බෙදීම 1000 විශිෂ්ටතා පදාර්ථය 4200ම තමයි උෂ්ණත්ව වෙනස. මෙයා 30 ඉඳලා උෂ්ණත්වය වැඩි වෙනවා. T බවට පත් වෙනවා. T උෂ්ණත්වය වැඩි. ඒතකොට T ඍණ 30. දැන් මේ ප්‍රකාශනය සුළු කරාම අපිට T හොයාගන්න පුළුවන්. මොකද කරන්න හරි ලේසියි 4200 කපලා දාන්න නේද? ඉතින් පැත්තම ගුණ කිරීමනේ තියෙන්නේ. කපලා දාන්න මේ 18 1000 කපලා දාන්න පුළුවන්. කවුද ඉතුරු වෙන්නේ? මෙතන 1500 500 කපලා දාන්න පුළුවන්. 3ක් ඉතුරු වෙනවා. කවුද ඉතුරු වෙන්නේ? මෙතන කවුරුත් නැහැ. මෙතන ඉතුරු වෙන්නේ 100 ඍණ θ. මෙතන ඉතුරු වෙනවා 3 වරක් θ ඍණ 30. හරිද? එතකොට දැන් මේක සුළු කරන්න. එතකොට 100 ඍණ θ සමානයි 3යි θ ඍණ 90. හරිද? 90 මෙහා පැත්තට ගන්න 190ක් බවට පත් වෙනවා. ඍණ θ ධන θ වෙනවා 4යි θ බවට පත්. එතකොට 190 සමානයි 4යි θ. 4ෙන් බෙදන්න දෙපැත්තම. එතකොට θ සමානයි කියලා අපිට එනවා 194 බෙදුවම 4යි 3ක් ඉතුරුයි 30ට එනවා 7ක්. 47යි දශම අපිට එනවා 5යි 5යි සෙල්සියස් කියලා. 5යි කියලා ගමුකෝ. හරිද? 47.5යි සෙල්සියස් කියලා තමයි අපේ අවසාන උෂ්ණත්වය වෙන්නේ. හරිද? එයාගේ වෙන්න පුළුවන්ද? ඌ වෙන්න පුළුවන්. හරි 100ට වඩා අඩුයි 30ට වඩා වැඩි. එතකොට මේ දෙන්න මිශ්‍ර කරාම සෙල්සියස් 47.5යි 5ක් බවට පත් වෙනවා. ඊළඟට බලන්න මේ ගානෙත් කලින් ගාන වගේ තමයි. හැබැයි මෙතන වෙනස තියෙන්නේ. මේකේ භාජනය කලින් ගානේ බඳුනේ තාප ධාරිතා නොසලකා හරින්න පුළුවන්. මේකේ බඳුනේ තාප ධාරිතා නොසලකා හරින්න බෑ. හරි. ඒතර මෙතනදී 500 ග්‍රෑම් 30 සෙල්සියස් උෂ්ණත්වයේ පවතින ජලය තියෙනවා භාජනයක. හරි. ඒතර ඒ භාජනයකට රත් කරපු තඹ 500 සෙල්සියස් දක්වා රත් කරපු තඹ ග්‍රෑම් 100ක් මේක ඇතුළේ දානවා. දැම්ම මොකද්ද වෙන්නේ මුලින්ම? දාපු ගමන් මෙතනදී අපි පිටට තාපය හානි වීම සලකන්නේ නැහැ. හරි. දාපු ගමන් මොකද්ද වෙන්නේ? මේ තඹ වල තියෙන උෂ්ණත්වය අඩු වෙන්න පටන් ගන්නවා. ජලය සහ බඳුනේ උෂ්ණත්වය වැඩි වෙන්න පටන් ගන්නවා නේද? කලින් වගේමයි. හරිද? එතකොට වැඩි උෂ්ණත්වය වැඩි එක්කින තාපය දෙනවා. උෂ්ණත්වය අඩු දෙන්න තාපය උරා ගන්නවා. හරි. එතකොට කලින් වගේමයි. එතකොට මෙතනදී තඹ පිට කළපු තාපය සමාන වෙන්න ඕන. තාපය සමාන වෙනවා ජලය උරාගත් තාපය විතරක් ඇතිද? බෑ. මෙතන ජලයත් එක්ක බඳුනේ තාපය උරා ගැනීමක් ගන්න වෙනවා. හරි. බඳුන උරාගත් තාපය. හරිද? ඊට පස්සේ මේ ප්‍රකාශනය හරියට ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් නම් ගාන ලේසියෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ තඹ පිට කරපු තාපය බලමු නේද? තඹ කොච්චර තාප පිට කරනවද? එයාගේ ස්කන්ධය ග්‍රෑම් 100යි. 100 බෙදීම 1000. එයාගේ විශිෂ්ට තාප ධාරිතාව කීයද තඹවල? තඹ දිය වෙන්නේ නැහැනේ. තඹ විදියටමයි තියෙන්නේ. තඹවල විශිෂ්ට තාප ධාරිතාව මම ගාන දීලා තිබ්බා. ඔයාලා මුලින් ගාන ලියා ගන්න. ලියලා දත්ත ටික ලකුණු කරගන්න. તો තඹවල විශිෂ්ට තාප ධාරිතාව 400යි. 400යි උෂ්ණත්වය වෙනස කීයද? එතකොට මෙයා අවසානයේදී ඔක්කොම මිශ්‍ර කරාට පස්සේ අවසාන උෂ්ණත්වයේ T සෙල්සියස් කියලා අපි දැන් හිතනවා. හරිද? එතකොට මෙයාගේ අවසාන උෂ්ණත්වය T. වැඩි උෂ්ණත්වය 500. 500 ඉඳන් තමයි T ට අඩු වෙන්නේ. එතකොට අපිට උෂ්ණත්වය වෙනස එනවා 500න් T අඩු කරනවා. 500 ඍණ T. ඒක තමයි උෂ්ණත්වය වෙනස. එතකොට ජලය මොකද්ද වෙන්නේ? 30 ඉඳන් T දක්වා වැඩි වෙනවා. ජලයේ ආරම්භක ස්කන්ධය මෙතන 500යි. එතකොට 500 බෙදීම 1000. ජලයේ විශිෂ්ට තාප ධාරිතාව 4200යි. එයා T ඍණ 30 කියලා ගන්න. ඊට පස්සේ ධන එකතු කරනවා බඳුනේ තාප ධාරිතාව. හරි? බඳුන උරා ගන්න තාපය. බඳුන උරා ගන්න තාපයට මෙතනදී මෙයාගේ දීලා තියෙන දත්තේ 100යි ජූල් සෙල්සියසයට. හරිද? දැන් අපි අනිවාර්යයෙන් මෙයා ජූල් බවට පත් කරන්න ඕන. ඒතර ඔයාලට තේනවා මෙයාගේ බඳුනේ ස්කන්ධයක් මෙතන අවශ්‍ය නැහැ. දීලා තියෙන දත්තේ හැටියට. මෙයාගේ උෂ්ණත්ව වෙනසෙන් ගුණ කරාම මේ සෙල්සියසට කැපිලා යනවා. ඒතකොට ජූල් කියන එක මෙතන ඉතුරු වෙනව නේද? අනිවාර්යෙන් මේ ප්‍රකාශන සියල්ලම අවසාන ඒකකය වෙන්නේ ඕනේ ජූල්. ඒතකොට මෙයාව 100 ගුණ කරාම ඇති අපිට බඳුනේ උෂ්ණත්ව වෙනස් වීමට. ඒතකොට බඳුනේ අවසාන උෂ්ණත්වය මෙයත් T බවට පත් වෙනවා. ආරම්භක උෂ්ණත්වය මෙයාගේ 30යි. ඇයි 30 වෙන්නේ? අපි දන්නවා අනිවාර්යෙන් බඳුනක ජලය දාලා තියෙනවා නම් ජලයේ සහ බඳුනේ උෂ්ණත්වය දෙකම සමාන වෙනවා. හරි?
ජලයේ උෂ්ණත්වය සෙල්සියස් 30 නම් බඳුනත් අනිවාර්යෙන් 30 තමයි ආරම්භයේ පවතින්නේ. 30 ඉඳලා යා T ට දක්වා වැඩි වෙනවා. ඒතකොට යාගේ උෂ්ණත්වය වෙනසයි මෙයාගේ උෂ්ණත්වය වෙනසයි දෙකම එකයි. දැන් සුළු කරාම හරි මෙතනත් එතකොට දැන් මෙතනදි කරන්න වෙන්නේ 3ේම 1000 කපලා දාන්න බෑ. මෙතන 1000 නෑනේ. එතකොට මෙතන මෙයාගේ බිංදු 3 මෙතනින් මං කපනවා. ඊටුරණ 40 වැඩි කිරීම 500. 40 වැඩි කිරීම 500 ඍණ T ට සමාන වෙනවා. මේ බිංදු 3ට මෙතන බිංදු 3ක් කපනවා. 5 වැඩි කිරීම 50 වැඩි කිරීම 42 කියන්නේ බිංදුවයි එකක් ඉතුරුයි 2100 වැඩි කිරීම T ට ඍණ 30 ධන 100 වැඩි කිරීම T ට ඍණ 30. හරිද? දැන් මේ තුනේම මෙයාගේ බිංදුවක් මෙයාගේ බිංදුවක් සහ මෙයාගේ බිංදුවක් කපලා දාන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ප්‍රකාශන ඉතුරු වෙනවා. ඊට පස්සේ දැන් මේක සුළු කරන්න නේද? එතකොට 4 වරක් 500 කීයද? 2000යි ඍණ 4යි T ට සමාන වෙනවා 210යි T ට කියන්නේ 210යි T ට ඍණ 210 වැඩි කිරීම ඍණ 30 නේද? එතකොට බිංදු දෙකක් තියෙනවා 21 වරක් 3 කියන්නේ අපිට එනවා 63. ධන 10යි T ට ඍණ 300. හරිද? දැන් T ට ඔක්කොම එක පැත්තට ගන්න අනිත් ප්‍රකාශන ටික ඔක්කොම අනිත් පැත්තට ගන්න නේද? එතකොට මම මෙතනදී ඍණ 4යි T ටත් මෙහාට ගන්නවා. එතකොට 10යි T ට ඉන්නවා. ඍණ 6300 මෙහා පැත්තට අර ගන්නවා. එතකොට ඊළඟට මොකද කරන්නේ? මේ 224 මෙහා පැත්තට බෙදන්න. එතකොට ඊට ඉතුරු සනි වෙනවා. එතකොට 8600 බෙදීම 224 ඔයාලට මේක සුළු කරලා බලන්න 38.39ක් සෙල්සියස් අගයක් එනවා. හරි. එතකොට මොකක්ද වෙන්නේ? ජලය සහ බඳුන දෙකේම උෂ්ණත්වය වැඩි වුණා. තඹවල උෂ්ණත්වය අඩු වුණා. තුනේම අවසානයේ 38.39 සෙල්සියස් අගයක් අරගන්නවා. ඊළඟට බලන්න මේ ගාන. එතකොට මේ ගාන කියනවා තාපදාර්ථාව නොගැනිය හැකි බඳුනක්. එතකොට බඳුන අපි සලකන්න අවශ්‍ය නැහැ මෙතනදී. 0 සෙල්සියස් ජලය 500 ග්‍රෑම් තියෙනවා. හරි. එතකොට මේක 0 සෙල්සියස් වුණාට තාම කැට බවට පත් වෙලා නැහැ. තාම ද්‍රව තත්වයේ තමයි තියෙන්නේ. දැන් ඊට පස්සේ මේකට එකතු කරනවා ඍණ 40 සෙල්සියස් පවතින අයිස් ග්‍රෑම් 200ක්. හරිද? එතකොට මේක එකතු කරාම මොකද වෙන්නේ? මෙතන මිශ්‍රණයක් සිද්ධ වෙන්නේ. එතකොට කවුරු හරි එක්කෙනෙක් තාපය පිට කරනවා, තව එක්කෙනෙක් උරා ගන්නවා. එතකොට මෙතන කවුද පිට කරන්නේ? තාපය පිට කරන්නේ මෙතන උෂ්ණත්වය වැඩි කෙනා. කවුද වැඩි? ඍණ 40ද බිඳුවද? බිඳුව තමයි වැඩි. ඇයි මෙතනදී තවමත් මෙයා 0 සෙල්සියස් වුණාට මෙයාට වඩා මෙයා වැඩි. හරි. එතකොට මෙයා තාපය පිට කරනවා, මෙයා තාපය උරා ගන්නවා. හරි. මේකේ පළවෙනි කොටස කියනවා ජලය සියල්ල අයිස් බවට පත්වීමට නොහැකි බව. හරි. එතකොට මේ සියලු මෙතන තියෙන හැම ජලයක්ම ජලය සියල්ල කැට වෙන්නේ නැහැ කියලා පෙන්වන්න ඕනලු. ඒකට අපි කරන්න අවශ්‍ය අපිට මෙයා තාපය දැන් පිට කරනෝනේ. දැන් මෙයා තාපය පිට කරනනේ. මෙයා උරා ගන්නෝනේ. එතකොට මෙතනදී මෙයා තාපය පිට කරලා තමයි කැට බවට පත් වෙන්නේ. හරි. එතකොට මෙයා කැට වෙනකොට හිතන්න දැන් මෙයාගේ දැන් ද්‍රව තත්ත්වයනේ පවතින්නේ. 0 සෙල්සියස් ද්‍රව ජලය 0 සෙල්සියස් කැට බවට පත් වෙනකොට තාපය පිට කරනවා. තාපය පිට කරනවා. හරි. එතකොට බලමු මෙයා මෙතන තියෙන ග්‍රෑම් 500 කියන ජලයේ සියල්ල කැට බවට පත් වෙද්දී කොච්චර තාපයක් පිට කරනවද කියලා. හරි. එතකොට මෙයාට මම Q සමානයි මෙතනදී mCT ට දාන ml ද. මෙයා ද්‍රව කැට බවට ද්‍රවයක් ඝන බවට පත් වෙන නිසා මේක අවස්ථා විපර්යාසයක් සිද්ධ වෙන. එතකොට ml තමයි දාන්න ඕන. හරි. එතකොට m කියන්නේ මෙයාගේ 500. එතන 500 බෙදීම 1000. මෙයාගේ විලයනයේ විෂ්ඨගුප්ත ධාරිතාව කීයද? දියවීමේදී වුණත් නැතුව ද්‍රවයක් කැටවීමේදී අපි දාන්නේ ඒ විලයනයේ විෂ්ඨගුප්ත අගය තමයි. හරි. එතකොට අයිස් විලයනයේ විෂ්ඨගුප්ත ධාරිතාවය 330යි. එතකොට 330 වැඩි කිරීම 10/3. මේක සුළු කරාම 13 කැපෙනවා. එතකොට අපිට එනවා 165 වැඩි කිරීම 10/3 ජූල්. හරිද? එතකොට මෙච්චර තාප ප්‍රමාණය මෙයා පිට කරනවා. බලමු මේ පිට කරන තාප සියල්ල මෙයා උරා ගන්නව නම් එතකොට අපිට කියන්න පුළුවන් මෙයා ඉස් ප්‍රමාණය ප්‍රමාණවත් කියලා. නැතුව මෙයා යම්කිසි ප්‍රමාණයක් ඉතුරු වෙනවා නම් එතකොට මෙයාගේ මෙතන තියෙන ජලය හැම කියන්නේ සීළු ජලය කැට වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. හරි. එතකොට බලමු මෙයා උරා ගන්න ප්‍රමාණය. හරි. එතකොට මෙයාට දාමු අපි මෙයා දැන් අවස්ථාව දැන් ඉන්නේ මෙයා ඍණ 40යි සෙල්සියස් කැට බවට. හරි. සොලිඩ් එකක් විදියට ඉන්නේ.
S එකක් විදිහටනේ. එයා පත් වෙනවා මුලින් 0 සෙල්සියස් කැට බවට. හරි. දැන් මෙයාගේ ඊට පස්සේ දිය වෙන්නත් පුළුවන්. හැබැයි මෙයාගේ දිය වීමට අපි තාම යන්නේ නැහැ. ඇයි? එතකොට මෙයා දිය වෙද්දි දිය වෙන්න අවශ්‍ය නැහැ නේ මෙතන. හරි. අපි දැන් බලන්නේ සියලුම ජලය කැට වෙන අවස්ථාව. එතකොට හැම කෙනාම කැට වෙන්න ඕන. එතකොට මෙයාව කැට විදිහට ඉන්න කෙනාව දිය කළ වැඩක් නැහැ නේ. හරි. එතකොට මෙන්න මේ අවස්ථාවට විතරක් මෙයා උරා ගන්න තාප ප්‍රමාණය බලමු. එතකොට මෙයාගේ මේ බලන්න මෙයා අවස්ථා විපර්යාසයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. තාමත් කැට විදිහටයි ඉන්නේ. හැබැයි උෂ්ණත්වය වෙනස් වෙනවා. නිසා මෙයාට Q සමාන mCT ට තමයි දාන්නේ. එතකොට මෙයාගේ 200 බෙදීම 1000 අයිස් වල විශිෂ්ට තාප ධාරිතාව තියෙන්නේ 2200යි. උෂ්ණත්වය වෙනස කීයද? 40යි. එතකොට මෙතනට එනවා 0.3ට කපනවා. එතකොට 2 වැඩි කිරීම 40 80යි. 80 වැඩි කිරීම 22. 8 වැඩි කිරීම 22 කියන්නේ 17600යි ජූල් නේද? එතනට එනවා අපිට 17600යි ජූල්. එතකොට බලන්න මේ අගයට වඩා මේ අගය වැඩි. ඒ කියන්නේ මෙයා උරා ගන්න තාප ප්‍රමාණය මෙයා පිට කරන තාප සියල්ල මෙයාට උරා ගන්න බෑ. හරිද? ඒ කියන්නේ මෙතන තියෙන සීළු ජල ග්‍රෑම් 500ම මෙයාට කැට කරන්න බෑ. මෙයාගෙන් යම්කිසි කොටසක් කැට බවට පත් වේවි. ඒ උනට යම් තව කොටසක් ඉතුරු වෙනවා. හරි? එහෙමයි ඔතනදී මේ ගාන කරන්න ඕන. ඊට පස්සේ කියනවා අයිස් බවට පත්වන ජල ස්කන්ධය කීයද කියලා. හරිද? එතකොට අයිස් බවට පත් වෙන ජල ස්කන්ධය අපිට හොයන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් මේ ප්‍රමාණයන් මෙයා උරා ගන්න. එතකොට මේ ප්‍රමාණයක් තමයි මෙයාගෙන් කැට බවට පත් කරවන්නේ. හරි? එතකොට මෙච්චර තාප ප්‍රමාණයක් උරා ගන්න. හරි? මේ ස්කන්ධය ජල ස්කන්ධය හොයමු. එතකොට ඒ කොටසට අපි මම දෙවෙනි කොටස මෙතන කරනවා. එතකොට මෙයාට Q සමානයි ml දානවා. හරිද? එතකොට දැන් මෙයා උරා ගන්න තාප ප්‍රමාණය මෙච්චර ප්‍රමාණයනේ 17600. 17600ක් උරා ගනිද්දි කොච්චරක් කැට වෙනවද කියන එක අපි m අගය හොයමු. එතකොට මෙයාගේ l අගය අපි දන්නවා කීයද? 330 වැඩි කිරීම 10/3. එතකොට මෙතනදී මේක උත්තර කරලා අපිට m අගය හොයාගන්න පුළුවන්. m අගය එනවා අපිට 10600 බෙදීම 330 වැඩි කිරීම 10/3. හරිද? එතකොට මෙතනදී අපිට m වලට එනවා ග්‍රෑම් 53.3. ඔයාලත් සුළු කරලා බලන්න. හරිද? m වලට එනවා 53.3. එතකොට මෙතන තියෙන ග්‍රෑම් 500න් ග්‍රෑම් 53.3ක් කැට බවට පත් වෙනවා. එතකොට ඉතුරු ටික හරිද? එතකොට ඉතුරු ජල ස්කන්ධය ජලයේ ද්‍රව විදියටම පවතිනවා. හරිද? එතකොට ඔතනදී ওই විදියටයි කරන්නේ. එතකොට ගානේ ඊළඟ කොටස අහනවා මෙම අයිස් සෑදෙන්නේ කුමන ස්ථානයකදයි දක්වන්න කියලා. අනිවාර්යයෙන් මේකේ ඉහළින් තමයි අයිස් කැට බවට පත් වෙන්නේ. ඇයි? පහළදී අයිස් කැට වුණත් ඒක කෙලිම පාවෙන්න පටන් ගන්නවා. ද්‍රවය මත ජලය මත අයිස් කැට පාවෙනවනේ. ඉතින් කැට වුණු ගමන් එයාලා උඩට යනවා. හරිද? හරි. ඊළඟට අහනවා ජලයේ සියල්ල අයිස් බවට පත් කිරීමට දැමිය යුතු අයිස් ස්කන්ධය. එතකොට අපි දැන් හොයාගත්තා මෙතන තියෙන ජලයේ සියල්ල අයිස් කැට කරන්න අවශ්‍ය තාප ප්‍රමාණය හොයාගත්තනේ. ඒ තාප ප්‍රමාණය මේ ප්‍රමාණය. හරි. එතකොට මෙයා මෙතන තියෙන ජලය සියල්ල අයිස් කැට වෙද්දි මෙයා මෙච්චර තාපයක් පිට කරනවා. ඒතර මේ තාපය උරා ගන්නව නම් අයිස් කැට ප්‍රමාණයක්. එතකොට මෙයා මේ සියල්ල එතකොට කැට කරන්න පුළුවන්. හරිද? එතකොට අපි බලමු කොච්චර අයිස් ප්‍රමාණයක් එතකොට අපි කැට ප්‍රමාණයක් එකතු කරන්න අවශ්‍යද කියලා. හරි? එතකොට අපි මෙතනදී මෙන්න මේ ප්‍රමාණයට 165 වැඩි කිරීම 10/3 ජූල් ප්‍රමාණයක් උරා ගන්න අවශ්‍ය. මෙන්න මෙතන සමීකරණ m අගේ හොයමු. හරි? m2 කියලා මම දානවා. වැඩි කිරීම 100 අගේ 2200යි. වැඩි කිරීම උෂ්ණත්ව වෙනස 40ම තමයි. හරි? එතකොට m2 මෙතනදී උක්ත කරාම m2 අපිට එනවා 165 වැඩි කිරීම 10/3 බෙදීම 88 වැඩි කිරීම 10/3. හරි? එතකොට 13 කපන්න පුළුවන්. එතකොට 165 බෙදීම 88 කියන එකට අපිට එනවා 1.85 කියලා 8.7 කිලෝග්‍රෑම් කියලා. එතකොට අපිට මෙතන උත්තරේනේ කිලෝග්‍රෑම් වලින්. හරිද? එතකොට ග්‍රෑම් කරාම 1870ක ග්‍රෑම් ප්‍රමාණයක් අයිස් කැට අපි එකතු කරන්න ඕනේ. එතකොට තමයි මෙතන තියෙන ජලය සියල්ල අයිස් බවට පත් කරන්න පුළුවන්. හරිද? එතකොට මේ වගේ ගණන් තමයි ගොඩක් රචනා කොටස් වලටත් එන්නේ. හරිද? එතකොට මම බලාපොරොත්තු වෙනවා මේ තාපයේ සියල්ල ඉවර කරාට පස්සේ
පාස් පේපර්ස් වල තියෙන රචනා ප්‍රශ්නත් කරන්න වෙන වෙනම. හරි අවුරුද්දෙන් අවුරුද්දට. එතකොට අපිට මේ වගේ තව පාස් පේපර්ස් ප්‍රශ්න අපිට කරන්න පුළුවන් වේවි. ඒ නිසා දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ තීර ඉගෙන ගත්තා වගේම මේ උදාහරණ ගැටලුත් ඔයාලා පොතේ ලියලා පොතේ අනිවාර්යෙන් උත්තර ටිකත් ලියලා හදා ගන්න. ඊට පස්සේ පාස් පේපර් ප්‍රශ්න තනියෙන් දැම්ම කරන්න පටන් ගන්න. හරිද? එතකොට ඔයාලටම තනියෙන් හොඳ අවබෝධයක් අරගන්න පුළුවන්. නම් මම ඒකත් එක්ක තාප මිතිය කියන කොටසත් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකේ තමයි තාප ගති විද්‍යාව කියන කොටස සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් ගොඩක් වැදගත් කොටසක්, ගොඩක් ප්‍රශ්න එන කොටසක්. එතකොට ඒකත් ඒ වීඩියෝත් අනිවාර්යෙන් බලන්න. එහෙනම් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.